නමින් තොරතුරු පද්ධති මේ පාඩම මේකෙත් රචනා ප්‍රශ්නපත්‍රයේ රචනා ප්‍රශ්නයක් එනවා. මේක මෙහෙමයි මේ මෑතක ඉඳලා 2018 වගේ ඉඳලා ආවේ ව්‍යුහගත රචනා එක අවුරුද්දක එනවා ඊළඟ අවුරුද්දේ රචනා ප්‍රශ්නයක් එනවා. ඔය HTML තොරතුරු පද්ධති දෙක මාරුවෙන් මාරුවට තමයි ආවේ. දැන් මේ අවුරුද්ද ගිය අවුරුද්දේ රචනාව නම් තොරතුරු පද්ධතිය ලබන අවුරුද්දේ ව්‍යුහගත රචනා ලකුණු 10කට යනවා. හරි කෙටි ප්‍රශ්න දෙකක් විතර එනවා මේකට. හරි මේකෙත් ලකුණු ලබා ගන්න පුළුවන් පාඩමක් කිව්වොත් නිවැරදි. හරි මේකත් පොඩ්ඩක් තියරි පැත්ත වැඩි පාඩමක් මේක. මේක අර පාඩම් කරලා පොඩ්ඩක් අවබෝධ කරගෙන ගොඩ දා ගන්න පුළුවන් පාඩමක්. අර මැක්ස් පැත්ත නෑ මේකේ. හරි මේකේ ඩයග්‍රෑම් එක මේකේ අවසාන ප්‍රතිඵලය මේ පාඩමේ අවසාන ප්‍රතිඵලය data flow diagram කියලා කියන්නේ DFD කියලා අපි කියන්නේ. දැන් DFD එකක් අදින්න තමයි යන්නේ. අර මේ database එකේ ER එකක් අදිනවා වගේ මේකේ අවසාන ප්‍රතිඵලය DFD data flow diagram එකක්. හරි data flow diagram එක මම පෙන්නන්නම්. අපි එතෙන්ට තමයි මේ යන්නේ. අපි යන්නේ එතෙන්ට data flow diagram. මේක මේ හරියට මේ ටික සංකේත ටික සහ ඒ ක්‍රියාකාරීත්වය අඳුනාගත්තොත් DFD කියලා කියන්නේ. data flow diagram. අර DFD එක අඳින්න තමයි යන්නේ. ER database එකේ ER සටහනක් අඳිනවා වගේම සටහනක් මේක ඇඳ ගන්න පුළුවන්. මේක කරගන්න ඉතින් අඳින්න නැහැ හිස්තැන් පුරවන්න එන්නේ. බොහෝ වෙලාවට. හිස්තැන් පුරවන්න එන්නේ. හරි data flow diagram එකක් එතෙන්ට තමයි අපි යන්නේ. data flow diagram එක යනවා ඊට කලින් තියෙනවා context diagram කියලා. මේක level 0 එක level 0 එක මේක level 1 එක. අන්න ඔහොම තමයි කතාව. මේ වචන කියවල වචන දැනෙන්නේ නැහැ ඔය කට්ටියට. මොකද්ද මේ කියන්නේ මේ සර් මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. මේක අර ඉතින් අපි මේක ඉකිනේ පියවරෙන් පියවර යනකොට මේක තේරෙනවා. අපි මේ 2017 වගේ වෙනකන් ආවේ මේ context diagram එක ලේසි එක. ඉතින් තව පොඩ්ඩක් එක පියවරක් ඉස්සරහට ආවිල්ලා data flow diagram එකට level 1 එක. level 2 ඔහොම තමයි යන්න තියෙන ඉස්සරහට level 1 එක ඉතින් හරි මේක පුතේ මේක නව පද්ධතියක්. මොකද්ද මේ පද්ධතියක් කියලා කිව්වම මේක මේ මෙහෙම කතාවක්. හිතන්නකෝ සිස්ටම් එකක්. ATM machine ATM පද්ධතිය හිතන්නකෝ බැංකුවේ තියෙන ස්වයංක්‍රීය ටෙලර් මැෂින්. ATM CDM cash deposit machine automatic teller machine. ඔය දෙකම ඔය පද්ධතියේ ඔය CDM එක පස්සේ ෆෝම් කරපු එක කියන්නේ පස්සේ තමයි ඒක පරිණාමය වුනේ. හරි. ඒක කතාවක්. හරි. දැන් මේක මා ලොකු වැඩක් මේක. මේක පද්ධති විශ්ලේෂකයෙක්ගේ කාර්යභාරය පෙන්වන අවස්ථාවක් මේක. හරි. අපි යන්නේ දැන් මේ පාඩම තුලදී අපි යන්නේ පුතේ මිනිසා විසින් එදිනදා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් වලදී උන්ගේ කාර්යයන් වලදී පැන නගින ගැටලු වලට මෘදුකාංග විසඳුමක් දෙන්න යන්නේ. software එකක් මගින් මෘදුකාංගයක් මගින් පද්ධතියක් මගින් විසඳුමක් දෙන්න තමයි මේ පාඩම තුළදී උත්සාහ කරන්නේ. මේක ලේසි වැඩක් නෙවෙයි. කවුද මේ සතුටු කරන්න කවුද මේ තෘප්ත කරන්න යන්නේ? මේ තෘප්ත කරන්න යන්නේ පුතේ ලේසියෙන් හරි පිනවන්න බැරි මිනිසා කියන සත්‍යය. ඔවුන්ගේ අවශ්‍යතාවයක් තමයි මේ මෘදුකාංග හරහා ඉටු කරන්න යන්නේ. එහෙනම් මේක මේ වගේ පද්ධතියක් සාර්ථක වීමේ සම්භාවිතාවය වැඩිද අඩුද? අසාර්ථක වීමේ සම්භාවිතාවය ඉතා ඉහළයි. අවිනිශ්චිතභාවය ඉතා ඉහළයි. එහෙනම් මේක දැලිපිහෙන් කිරි කනවා වගේ වැඩක්. දැන් මේ ලෝකේ ඕන තරම් තියෙනවා නිර්මාණය කරපු software නිර්මාණය කරපු පද්ධති අසාර්ථක වෙච්ච ඒවා ෆේල් වෙච්ච ඒවා තියෙනවා ඕන තරම්. එහෙම වෙලා තියෙන්නේ
ඒ අවශ්‍යතා හරියට මිනිසුන්ගේ අවශ්‍යතා හරියට නිර්වචනය වෙලා නැහැ. මේ පද්ධතියෙන් ඉටු වෙලා නැහැ. නේද? අපි ගත්තාම වදන් සැකසුම් ගත්තාම මෘදුකාංග ගත්තාම සිය ගණනක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ්. හැබැයි ඒ අතරින් කීපයක් තමයි කරලියට ඇවිල්ලා තියෙන්නේ. පින්තූර සංස්කරණය කරන ෆොටෝග්‍රැෆික් නිර්මාණය කරන මෘදුකාංග ඕන තරම් තියෙනවා. විශාල සංඛ්‍යාවක් තියෙනවා. නෙට් එක Google එකේ යවුවාම පේනවා. හැබැයි ඒ අතරින් කීපයක් තමයි කරලියට ඇවිල්ලා තියෙන්නේ. දැන් එහෙනම් ඒ කරලියට ආවෙන ඉහළට ඒ මුල් තැනගත්ත ඒ මෘදුකාංගවල අර අවශ්‍යතා ටික හරියට නිර්වචනය වෙලා ඇති. දැන් මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මේක දවස් දෙක තුනෙන් මේ software එකක් ලියන්න බෑ එහෙම. මේක ලොකු වැඩක්. මේක පියවර කීපයක් ඔස්සේ කාලයක් කරන් මේක ඉටු කරන්න ඕනේ වැඩක්. අනික මේක තනියම කරන වැඩකුත් නෙමෙයි. මේක බොහෝ වෙලාවට මෘදුකාංග නිර්මාණයේදී පද්ධති සංවර්ධනයේදී group work එකක් යනවා. එහෙම නේද? Windows 7 එකේ Microsoft එකේ Windows 7 නිර්මාණය කරපු කණ්ඩායමේ group leader ලාංකිකයෙක්. නේ? ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්. ඔහු තමයි group leader Microsoft එකේ. ඔහු යටතේ කණ්ඩායම අනු කණ්ඩායම් කීපයක් ඉන්න උන් තමයි මේක සාර්ථක මෘදුකාංගයක් කරන්නේ. ඉෂ්ටවලින් පස්සේ ඉෂ්ට දුර්වලතාවයෙන් ඉෂ්ටවල තිබ්බ දුර්වලතාවය මග ඇරපු ඉතාමත් සාර්ථක ඉහළ ප්‍රතිඵල පෙන්නපු සාර්ථකත්වයෙන් පෙන්නපු මෘදුකාංගයක් තමයි Windows 7 කියලා. එහෙනම් දැන් මේ මොහොතේ ඉඳලා ඔයා හිතන්නත් ඕනේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදියට. දැන් ඔයා ගාවට එන්නේ ක්ලයන්ට් කෙනෙක්. ඔහුට තේරෙන්නේ නැහැ පරිගණක විද්‍යාවෙන් වැඩේ පවසන්න. ඔහුට තියෙන්නේ ගැටලුව කියන්නේ. ඔහු ඔබට තමයි ගැටලුව පවසන්නේ. දැන් පරීක්ෂක අපිට දෙන්නේ ගැටලුව තමයි. පේපර් එකේ දෙන්නේ කේස් ස්ටඩි එක. මම මේ පේපර් එකේ පුතේ තනිකරම ප්‍රශ්නවලදී බූලියන් ප්‍රශ්නයෙන් පටන් ගත්තාම එක දිගටම තියෙන්නේ රචනා ප්‍රශ්නවල තියෙන්නේ පුතේ සිද්ධි අධ්‍යයන. ඉතින් ඒකටනේ හුරු කරන්නේ ඔයා. අනාගතයේදී උසස් පෙළින් පස්සේ ඊගාට ඔයානේ විශ්වවිද්‍යාලේ ඊට පස්සේ රැකියා පරිසරයට ඔබ වැඩ කරන දැන ඔබ මුහුණ පාන ගැටලු වලට ඔබ පිළිතුරු දෙන්න ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරයේ හුරු කිරීමක් තමයි මේ කරන්නේ. සිද්ධි තනිකර ඔබට තියෙන්නේ සමාජයේ රැකියා පරිසරයේ. ඒ සිද්ධි වල සාර්ථකව මුහුණ දෙන්න තමයි ඔබ මේ හුරු කරන්නේ. නම් සිද්ධියක් තමයි මේකට දෙන්නේ. හරියට ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා සිස්ටම් ඇනලිසිස් කෙනෙක්ට එවනනම් පද්ධති විශ්ලේෂකයෙකුට පවසන විදිහ මේකේ තියෙන්නේ. යා එහෙම තමයි පේපර් එකේ ප්‍රශ්න දෙන්නේ. ඉතින් අපි ඒක තියරි ටික ඔළුවේ තියාගෙන අර උත්තරේ ලියන්න ඕනේ අපි ඒක. ඒකට තමයි හුරු වෙන්න ඕනේ. සිද්ධි අධ්‍යයන තියෙන්නේ. මේක සිද්ධියක් අධ්‍යයනය කරන්න තියෙන්නේ. නම් මම කිය ඕපදූප හොයන කට්ටියට හරි ලේසි වැඩේ එක. ඕපදූපෙත් හොයන්න ඕනේ තියරි එක ඔළුවේ තියාගෙන. හරි සිද්ධි අධ්‍යයන විශේෂත්වය තමයි සිද්ධි අධ්‍යයන වල උත්තර ලියන්න ඕන තියරි එක ඒක ඇතුලේ ලියවෙන්න ඕන. අපිට ඕනේ ලියලා හරියන්නේ අපිට ඕනේ විසඳුම් දෙන්න. හරි. ඔක තමයි කතාව. හරි. හරි. ඔක තමයි පාඩම යන්නේ. අපි යන්නේ data flow diagram වලට context diagram හරහා data flow diagram අන්තිම ඵලයේ මේක මම පෙන්නන්නම් මැද data flow diagram එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් පෙන්නුවොත් මේ මොකක්ද කියන්නේ. ellipse තියෙනවා එකේ ඍජු කෝණාශ්‍ර තියෙනවා මේවා තියෙනවා මේ මොකක්ද කියලා බලන්න. හරි. ඒක තමයි. ඒ කියන්නේ සමස්ත පද්ධතිය diagram එකකට ගන්නවා. ඒ හදන්න කලින් ප්ලෑන් එකනේ හදන්නේ. ඩේටාබේස් එක හදන්න කලින් අපි හැදුවේ මොකද්ද? ඩේටාබේස් එක හදන්න කලින් ER ඩයග්‍රෑම් එක අපි යන්නා. ඒකනේ කතාව එහෙම නේද? ලිඛිතමය ඒවා මූලාශ්‍ර ටික තියෙන්න බෑ. ඒක ඊට පස්සේනේ භෞතිකව ගොඩනගින්නේ වගු බවට පත් වෙන SQL හරහා. ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් ව්‍යාජකේත බොරුකේත අපි ලිව්වනේ. ප්‍රෝග්‍රෑම් එක වෙන විදිහට අපි ඉදිරිපත් කරේ ඇල්ගොරිතම් එකක් කරා. එක්ක ගැලීම් සටහනකින් එහෙම නැත්නම් ව්‍යාජකේතකින් එහෙම නැත්නම් ස්ට්‍රක්චර් chart එකකින් ආකෘතික සටහනකින් එහෙම නැත්නම් නාසි ස්නේඩමන් chart වලින් අපි ව්‍යාජකේට මේ ප්‍රෝග්‍රෑම් එක වෙනම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි ඒ ටික අරන් අපි ඇත්තකේත වලින් ප්‍රෝග්‍රෑමින් කෝඩ් වලින් භෞතිකව ප්‍රෝග්‍රෑම් එක ගොඩනගන්නේ. හරි? ඒ වගේ තමයි දැන් මෙතන යන්නේ. එහෙනම් අපිට මේ කාර්යය කරන්න මේක පියවර අධ්‍යයන කීපයකින් යන වැඩක්. හරි. ඕක තමයි වැඩේ. හරි? මතක තියාගන්න මේ බලන්න software solution එක දෙන්න යන්නේ. මේක ලීසි පහසු වැඩක් නෙමෙයි. හරි? මම මේ පාඩම ගැන පොඩි දැනෙන්න තමයි මේ කියන්නේ. හරි?
software solution එකක් දෙන්න යන්නේ පුතේ මේක ලේසි පහසු වැඩක් නෙමෙයි මේ වැඩි. අද ඔයා හිතන්නකෝ බැංකුවේ ATM පද්ධතියේ තියෙන ඒ solution එකේ විසඳුම දුන්න විශ්ලේෂකයන් නැත්නම් ඒ developers ලගේ සංවර්ධකයන්ගේ බලන්න ඒ කට්ටියගේ සාර්ථකත්වය අද මේක දැක්කනේ මේ ගැටලුව දකින්න නැති ඒ කට්ටිය. පද්ධති විශ්ලේෂකයෙක් කො කීප දෙනෙක් මේ ගැටලුව දකින්න නැති. හරි? බැංකුවට යනකොට සෙනඟ පිරීලා බැංකුවල. නේද? වරු ගණන් ලත වෙනවා. හරි කවුන්ටර් පිරීලා. සේවකයන් අසතුටින්. පාරිභෝගිකයන් බැන බැන යන්නේ බැංකුවට. උන් දාපු සල්ලි ගන්න වරුවක් දිමාඩු දාලා බැංකුවට යන්න ඕනේ. සල්ලි ගන්න. හරි? නැත්නම් සල්ලි දාන්න. ඇති කාර්ය සල්ලි තික්කොත් තැම්පත් කරන්න. එහෙම නැත්නම් පොඩි මුදලක් ගන්න. බෝලිං වල ඉඳලා දාගෙන ඒ සෑහෙන හරිම අසතුටින් හැම දෙයක්. හරි කාලේ වැය වෙනවා. මිනිස් ශ්‍රමයේ මේ රටේ ආර්ථිකයේ මේ දිය වෙන්නේ. ඉතින් මේක දැක්ක පද්ධති විශ්ලේෂකෙක්. මේ දැකලා දිනවා. දුන්නා විසඳුම මොකද්ද? දැම්මා කට්ටිය එළියට බැංකුවේ. හරි ඒකට දුන්නා ස්වයංක්‍රීය පද්ධතියක් හදලා ATM මැෂින් එකක් කරා නේද? දෙමුහුන් පරිගණක යන්ත්‍රයක් නිර්මාණය කරා බැංකුව අසල. දැන් බැංකුව ඕනේද දැන් වෙන වෙන බැංකුවලක් තියෙනවනේ අපි එතෙන් එමු. ඉන්න හරිද? ඔය ආපු ගමන මම මේ කියන්නේ. දැන් මොකද කරන්නේ? අන්න. දැන් බැංකුවේ කවුන්ටර් එකේ සෙනඟ අඩු වුණා නේ ළමයි. මිනිස්සු බහුලව බැංකුවට එන්නේ සල්ලි දාන්න සල්ලි ගන්න ඒක නේද කතාව. දැන් මිනිස්සුන්ට බැංකුව ඇරලා තිබ්බත් එකයි බැංකුව වහලා තිබ්බත් එකයි සෙනසුරාදාත් එකයි ඉරිදත් එකයි දවසේ පැය 24ම 365 අවුරුද්දේ 365ම බැංකුව විවෘතයි ATM මැෂින් එක වැඩ. දැන් මිනිස්සුන්ට වැඩක් නැහැ. දැන් මිනිස්සු එනවා අවශ්‍ය කාඩ් එකක් ගන්නවා අර ස්මාර්ට් නේ ගන්නවා දැන් බැංකුව ඇතුළට එන්නේ කවුද? දැන් අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවයක් ඉටු කරගන්න ඕනේ මිනිස්සයා බැංකුව ඇතුළට එනවා. බැංකුවේ සෙනඟ අඩු වුණා. කවුන්ටර් එකේ වැඩ අඩු වුණා. සේවකයෝ අඩු කරගත්තා. බැංකුව ලාභ ලබනවා. මම කියන්න ලාභ ලබන විදිහ දැන් ඉස්සරහට. හරි සොලියුෂන් එකේ software solution මේවා. හරි දැන් එතකොට දැන් මිනිස්සු වෙනවා දැන් මිනිස්සු එතකොට දැන් බැංකුවට එන්නේ ලීසින් එකක් ගන්න. ඔන්න ලෝන් එකක් ගන්න. අත්‍යවශ්‍ය මූල්‍ය කටයුතු වල තමයි දැන් බැංකුවට එන්නේ. උකස් තියන්න. අන්න ඒ වගේ වල. දැන් කවුන්ටර් වල සෙනඟ අඩුයි. මිනිස්සුන්ට ප්‍රධාන අවශ්‍යතාවයන් ටික ATM මැෂින් එකකින් ඉටු කරනවා. එකක් මන්දිර දෙකක් දුන්නා. සල්ලි දාන්න වෙනම එකක් දුන්නා. ගන්න වෙනම එකක් තිබ්බා. දැන් වල දුන්නා. උතරින් නැවතුනාද විශ්ලේෂක? ඔය පද්ධතිය උතරින් නැවතුනාද? නෑ. මෙහෙම කිව්වා. උඹලා එන්න එපා බැංකුව පැත්තේවා. උඹලා ගෙදර ඉඳලාම වැඩේ කර ඉන්න. අර කියන්නේ ඇඟිලි තුඩේ දුර කියලා කියන්නේ. ඒක ගියා ATM පද්ධතිය දිනු කරා පුතේ e-banking system එකක් විදියට. අන්තර්ජාල බැංකු පද්ධතියක් විදියට. දැන් අපිට පුළුවන් අපේ ගිණුමට ප්‍රවේශ වෙලා සල්ලි මුදල් දාන්න account වල බිල් ගෙවන්න. එහෙම නේද? සල්ලි තැන්පත් කරන්න. සල්ලි දාන්න අපේ ගිණුමේ වෙන ගිණුමකට ට්‍රාන්ස්ෆර් කරන්න. අද ගෙදර වෙන කොහේ හරි යනකම. ඉතින් කොච්චර සොලියුෂන් එක මිනිස්සු එන්නේ නැහැ බැංකුවට. බැංකුව ගාවට එන්නේ නැහැ. කොරෝනා වලට පස්සේ වෙලේ අවද ගෙදර ඉඳලා බිල් ටික ගෙවනවා. විදුලි බිල් ටික මේ දුරකථන බිල් ටික මේ නැත්නම් ගෙවීම් කරනවා. ඒක ඔක්කොම ට්‍රාන්ස්ෆර් එකක් යන්නේ. දැන් ගෙදර ඉඳලාම වැඩේ. බලන්න නැවතුනාද තව යයි ඉස්සරහට. හරි මේ අද වෙනකොට පුතේ ATM පද්ධතිය නැතුව බැංකුවකට පැවැත්මක් නැහැ. නැද්ද කියන්නේ? ග්‍රාමීය බැංකුවල අපි යනවා සල්ලි දැම්පා අපි එක ගිණුම් මරින්න කැමති නැහැ. අපි කැමති අර කාඩ් එකට ATM කාඩ් එකට ක්‍රෙඩිට් කාඩ් එකට ඩෙබිට් කාඩ් එකට අපි කැමති. ඒ පොඩි සමාජයේ වැදගත්කමකුත් තියෙනවා කියලා හිතනවා. නේ ඒකයි කාඩ් එකකින් පේ කරනකොට. ඒක මුදල් වල ආරක්ෂාවක් තියෙනවා. අපි එහෙම අරයි යන්නේ ඊපෙර දැක්කනේ බැංකුවක් බංකොල්ල ගන්න කියලා නේ අනුරාපුර පැත්ත. හරි වෙන්න. ඉතින් එහෙම අනාරක්ෂිත බවකුත් නැහැ. කාඩ් එක උස්සන් දුවන්නේ. හරි. ඉතින් මේ software solution පුතේ අපි මේ කරන පාඩම් පාඩම් සමාජයේ තියෙනවා. අපිට ඔය ATM මැෂින් එකෙන් මේ බැංකු පද්ධතියෙන් ඔය පාඩම කොට දාන්න පුළුවන්. පැහැදිලිද? ඉස්කෝලේ නෙට්වර්ක් එක ටීචර්ත් එක්ක සර් එක්ක එකතු වෙලා ඉස්කෝලේ නෙට්වර්ක් එක කන්ෆිගර් කරලා හරියට IP ටික දීලා ගැහුවම නෙට්වර්ක් පාඩම ගොඩයි. ඒ ඉංජිනේරු තාක්ෂණය වේද නැත්නම් ඉලෙක්ට්‍රොනික සර්ච් එක එකතු වෙලා පොඩි සර්කිට් එකක් ගහලා මොන හරි ඉලෙක්ට්‍රොනික පරිපථය මොන හරි පද්ධතියක් බේල් පද්ධතියක් එහෙම නැත්නම් සිස්ටම් එකක් හැදුවා නම් ආඩිනෝ සිස්ටම් එකක් හැදුවා මේ පාඩම කොට අපි මේක අපිට මේ පාඩම පොඩ නුහුරුයි අපිට
මේ පාඩම නුහුරු එදිනදා ජීවිතේදී මේක හම්බ වෙන්නේ නැහැ අපිට. මේක හම්බ වෙනවා ඇත්තටම ඔය අම්මලා තාත්තලාට නම් මේ පද්ධතියේ අවස්ථා මේ පාඩමේ අවස්ථා හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ එක පාඩට දැන් උදාහරණයකට මැනුවල් සිස්ටම් එකක් දැනට කාර්යාලයේ ගියපු මැනුවල් ගියපු පද්ධතියක්. එහෙම නැත්නම් හස්තීය ආකාරයෙන් අත්තිරු ආකාරයෙන් ලිපි ලේඛන පුරවලා ඒ ගියපු ඒවා ඔන්න පරිගණකගත වුණා. ඔන්න පරිගණකයක් මේස උඩට ආවා. නේද? printer එකක් ආවා. අන්තර්ජාලයට සම්බන්ධ වුණා. මෙතන ඉලගෙන අන්න එතකොට අම්මලා දන්නවා ආවිල්ලා කට්ටිය appointment එක කරන් කතා කරලා හදන කාලේ ඉඳන් අම්මාට අත්දැකීම් තියෙනවා. ඔය කට්ටියට මේක අත්දැකීම් එන්නේ නැහැ. ස්කෝල් ළමයින්ට මේක ආවේ නැහැ. ඔය රස්සා කරන කට්ටියට මේ පාඩම එනවා. මේ පාඩම ගැන සමහර අවස්ථා මතකදී එක ටික රැකියා ස්ථානවල. එහෙමනේ කියන්නේ මැනුවල් සිස්ටම් එකක් තමයි මාරු කරන්නේ පරිගණක පාඩම. එතෙන් තමයි අපි මේ යන්නේ. දැන් මේක ලේසි වැඩක් නෙමෙයි. මේ අපි ඉගෙන ගන්න මේ පාඩම මේ සමාජයේ තියෙනවා. එළිය තියෙන ඕන තරම් තියෙනවා. අපි ඒක හරියට අපි ඒක මේ අර්ථකථනය කරගන්න අපි හරියට මේක කරගත්තා නම් අපිට මේ පාඩම් ටික ගොඩ දා ගන්න පුළුවන්. අපි ඉගෙන ගත්තා තියෙනවා මේ ලිපිට. හරි? ඒත් මං මේ පාඩම ගොඩ දාන්න පුළුවන් ATM මැෂින් එක. මේ ප්‍රශ්න අවුරුදු කීපයක ප්‍රශ්න ඇහුවේ ATM මැෂින් එක හරහා. මෑතක් වෙනකම්. හරි අපි දන්න අපි ගණිතන කරන අපිට හම්බ වෙන දෙයක් ඒකෙන් ඔය බැංකුවේ ATM මැෂින් පද්ධතිය බැංකු පද්ධතිය මේ ගොඩ දාන්න පුළුවන්. කාර්යබද්ධ අවශ්‍යතා කාර්යබද්ධ නොවන ගොඩක් ගොඩ දාන්න පුළුවන්. හරි. ඔක තමයි වැඩි. ඔක තමයි අපි පාඩේ DFT එක තමයි අපි අරමුණ data flow diagram එක context diagram එක හරහා data flow diagram ඉතින් දෙන්න ගමන දුරයි. හරි. අමතර දේවල් ගොඩාක් අපිට සපුරා ගන්න තියෙනවා. හරි. දැන් අපි යන්නේ දැන් ඔන්න client ඇවිල්ලා අපි ගාවට කියලා ප්‍රශ්නේ කියලා උඩ තේරුම් විදිහට අපි කියන්නේ. ඌ IT වචන පරිගණක විද්‍යාව යදන්නේ නැහැ. එතෙල්ලා අපි දැන් solution දෙන්න යන්නේ. ප්‍රශ්නෙට software solution පරිගණක විසඳුමක් දෙන්න පුළුවන්ද කියලා ඉස්සලා පළවෙනි පියවර ඕක. පුළුවන්ද බෑද කියලා බලන්න. හැම ප්‍රශ්නෙම software solution දෙන්න බෑ පුතේ. නේද? හැම ප්‍රශ්නෙම ඉස්සලා පළවෙනිම අරමුණ වෙන්න ඕනේ. මේකට software solution එක මෘදුකාංගයකින් මේකට විසඳුමක් දෙන්න පුළුවන්ද කියන. කාර්යක්ෂමව කරන්න, වේගවත් කරන්න, නිවැරදිව කරන්න දෙන්න පුළුවන්ද? හරි. ඔක තමයි කතාව. හරි? නම් බැරි නම් ඒ වෙලාව නවත්තලා දාන්න. දැන් එක කවිලා කියනවා මට අර ගෑල් ළමයා සෙට් කරගන්න ඕනේ පොඩ්ඩක් මට ලියලා දෙන්න ප්‍රෝග්‍රෑම් එකක් මට කැමති වෙන්න කියලා. ඒ වගේ කරන්න බෑනේ. ඒව කරන්න බෑ. හරි? එයා ඇවිල්ලා කියනවා මගේ මෙහෙමයි මේක මේ අපි මගේ මේ accountant කාර්යය හරියන්නේ නැහැ මේ ලියන මාත්‍යා මිනිහාගේ සල්ලි වලට හොඳට ගන්නවා මේ පඩි ගෙවනකොට එහෙම මොකද සේවකයන්ගෙන් මේ සේවකයෝ මට පැමිණිලි කරනවා කන්න ලව් කරනවා මට ඇවිල්ලා මෙහෙමයි ඒක කපනවා මේකට කපනවා සල්ලි අඩු කරලා දීලා අඩුවෙන් දීලා එහෙම කියලා හරි ප්‍රශ්නයක් මේක මහත්යෝ මට මේක මොනවාරි කරලා දෙන්නකෝ අන්න payroll system එක මට හදලා දෙන්න පුළුවන් මේ payroll system එක මට හදලා දෙන්න පුළුවන් එහෙම උනත් ඉන්න හරි ඔය දුර්වලතා ටික ඔක්කොම යන්න මම හොඳ එකක් හදලා දෙන්න කියලා කස්ටමර්ත් එක්ක කතා කරලා ක්ලයන්ට් එක කතා කරලා අවශ්‍ය විසඳුමක් දෙන්න පුළුවන්. එහෙනම් හැම ප්‍රශ්නෙම විසඳුම් දෙන්න බෑ. විසඳුම් දෙන්න පුළුවන් ඒවත් තියෙනවා බැරි ඒවත් දෙන්න බැරි නම් එහෙම නතර කළා දාන්න. හරි. ඔක තමයි කතාව. හරි. රයිට්. අපි යමු ටියුට් එකට එනවා. මේ පාඩම ඉතින් වෙනකම් මේක ගොඩ දාලා මේක ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. අන්න ඒකයි වැදගත්කම කියන්නේ. හරි. මේක ඇවිල්ලා අර මේ ගණිතමේ මේ පැත්තට බලන්න මේක අර ලියලා ගොඩ පාඩම් කරලා ලියලා ගොඩ දා ගන්න පුළුවන් පාඩමක්. හරි. හරි මේක හරියටම කරලා දෙන්න. හරි. රයිට්. එහෙනම් පද්ධතියක ගති ලක්ෂණ හරි පද්ධතිය කියලා පද්ධතියක් යනු කියන එක තමයි කියන්නේ. හරි අහගන්නකො කතාව. ඔන්න මේ පද්ධතියේ ගති ලක්ෂණ. පළවෙනි මාතෘකාව 11 වෙනි පාඩම මේක තියෙන්නේ පද්ධති විශ්ලේෂණය සහ පිළිසැලසුම system analysis and designing right පද්ධතියක ගති ලක්ෂණ හරි. හරි අහගන්නකො. දැන් මිනිස්සු මේ ලෝකේ ප්‍රධාන පද්ධති වර්ග දෙකයි තියෙන්නේ. ප්‍රධාන විදිහට ගත්තොත් එහෙම ඉරක් ගහ දෙපැත්ත වෙලොත් එහෙම පද්ධති වර්ග දෙකයි. එකක් තමයි ස්වභාවික පද්ධතිය අනිත් එක කෘත්‍රිම පද්ධතිය. මේ ලෝකේ පද්ධති වර්ග දෙකයි තියෙන්නේ. පද්ධති වර්ග දෙකයි තියෙන්නේ. එකක් ස්වභාවික පද්ධතිය අනිත් එක කෘත්‍රිම පද්ධතිය. හරි? right. මෙන්න මේ විදිහට. හරි. මේ ලෝකේ පද්ධති වර්ග දෙකයි තියෙන්නේ. වෙන්කල ගන්න. එහෙනම් ස්වභාවික පද්ධතිය අනිත් එක තමයි මිනිසා විසින් ගොඩනගන පද්ධතිය. දැන් ස්වභාවික පද්ධතියක් කියලා කියන්නේ ස්වභාව ධර්මයේ මොන හරි අවශ්‍යතාවයක් ඉටු කරන්න ඉබේ නිර්මාණය වෙච්ච දෙයක්. ඉබේ නිර්මාණය වෙච්ච ස්වභාවික පද්ධතියක්. උදාහරණයක් සෞරග්‍රහ මණ්ඩලය. සූර්යා ප්‍රමුඛ උපග්‍රහයන් ටික. පරිසර පද්ධතියක්. වනාන්තර සාගර පද්ධතිය ස්වභාවික පද්ධතිය. ස්වභාවිකවම කවුරුත් හදපු දෙයක් නෙමෙයි. එහෙනම් අනිත් පද්ධති වර්ගයේ තමා පුතේ මිනිසා විසින් නිර්මාණය කරන ලද පද්ධති.
මිනිසා විසින් නිර්මාණය කරන ලද පද්ධති තමයි ඊගා පද්ධති වර්ගය. ඉතින් මිනිසා ගල් යුගයේ ඉඳලා මෙයා පද්ධති හදන්න පෙළඹුණා. පොඩ්ඩක් බුද්ධිය වැඩි සත්‍යයනේ. මෙයා ඔහු කරන කාර්යයන් වේගවත් කරගන්න, පහසු කරගන්න, නිවැරදිව කරගන්න, කාර්යක්ෂමව කරගන්න, සරලව කරගන්න විවිධ ගැජමැටික් හැදුවා, පද්ධති හැදුවා. නේ? බයිසිකලය කියන්නේ ඔහු අද නිර්මාණය වෙච්ච පද්ධතිය. එහෙමනේ? බයිසිකලය කියන්නේ ඔහු අද නිර්මාණය වෙච්ච පද්ධතිය. ඊළඟට මේ අපි ෆෑන් එක ගත්තා මේකත් පද්ධතිය. ඔරලෝසුව ගත්තා මේකත් පද්ධතියක්. නේ? විවිධ මෝටර රථයේ පද්ධතියක්. විවිධ පද්ධති ඔබ නිර්මාණය වෙනවා. ඊට පස්සේ පරිගණකය කියන්නේ ඔහු අද නිර්මාණයේදී විශ්මිත පද්ධතියක්. මාරම පද්ධතියක්. ඒ වගේ පද්ධති හදන්න පෙළඹුණා. හරි? එතකොට මිනිස්සු තමයි පද්ධති හදන්නේ. එතකොට පද්ධති හදන්න අවශ්‍යතාවය ඉටු වෙන්න ඕන. හරි. පද්ධතියක නිර්වචනය. එහෙනම් අපි යනවා පළවෙනි පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචනයක් මෙන්න මෙහෙම ගොඩනගා ගන්න බලමු. හරි. පද්ධතියකට නිර්වචනයක්. හරි පුතේ? අන්න පද්ධතියක් ගැන කතා කරනකොට හරි හොඳයි. අපි මේව කතා කරමු. මේ පද්ධති හදන්නේ පද්ධති නිර්මාණය කරන්නේ පුතේ අවශ්‍යතාවය ඉටු කරන්න. ඒ මිනිස් අවශ්‍යතාවය ඉටු කරන්න. එකක් එහෙම නැත්නම් කීපයක් ඉටු කරන්න. මේ පද්ධතියක් කියලා කිව්වහම මේක එක ඒකකයක විතරක් නෙමෙයි. දැන් බයිසිකලයේ කියන පද්ධතිය ගත්තාම එයාගේ අවශ්‍යතාවය තමයි පුතේ එක්ක ගමනාගමන, එක්ක ප්‍රවාහනය, එහෙම නැත්නම් භාණ්ඩ ප්‍රවාහනය මොකක් හරි අවශ්‍යතාවය. එකක්කෝ කීවද ක්‍රීඩාව. හරි. මේ අවශ්‍යතාව ඉටු කරන්න සම්පත් සමූහයක් එකට එකතු වෙලා එක අරමුණකින් ක්‍රියාත්මක වෙනවා. මොකද බයිසිකලේ සම්පත් ඉස්සරහා රෝධය කියන්නේ එක පිටිපස්ස රෝධය, බ්‍රේක් සිස්ටම් එක, සීට් එක, පැඩල් එක, චේන් එක, කොක්රිල් එක, ෆ්‍රීවිල් එක. මේ ටික එකතු වෙලා මොකද කරන්නේ? එක අරමුණකින් ක්‍රියාත්මක වෙනවා. ඉස්සරහා රෝධය ඉස්සරහට කරගෙනනොත් පිටිපස්ස රෝධය අනිත් පිටිපස්සට කරගෙනනොත් වැඩේ අරමුණ ඉටු වෙනවද? නෑ ඉස්සරහා රෝධය කරගෙන සාපේක්ෂව පිටිපස්ස රෝධය කරගෙනවා. අන්න පැඩල් එක කරගෙන අන්න අරමුණ ඉටු වෙනවා. ඔක තමයි පද්ධතියක් කියලා කියන්නේ. එහෙනම් මිනිසා විසින් ගොඩනගන පද්ධතිත් ඔන්න ඔය පද්ධතියක් කියලා ගත්තාම ඒව ඇවිල්ලා සාමාන්‍ය අරමුණු කීපයක් ඉටු කරන් සම්පත් සමූහයක්, ඒකක සමූහයක්, සංරචක සමූහයක් එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. අනිත් කාරණේ අන්න අපි අපි කවුරුත් අඳුනන, අපි කවුරුත් දන්න, හැමදාම අපිට හම්බ වෙන ඩයග්‍රෑම් එක අපේ ජීවිතයේ බොහෝ දේවල් වලට සම්බන්ධ වෙන අරමුණත් මේ පද්ධතියෙන් ඉටු වෙනවා. මෙන්න මේ කොටස් තුන පද්ධතියෙන් ඕනෑම පද්ධතියෙන් අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් මේ පද්ධතියෙන් මෙන්න මේ කොටස් තුන ඉටු වෙනවා පද්ධතියක් කරා. එහෙනම් මේක අපි මොකද්ද කියන්නේ? ආදාන. මේක ඇවිල්ලා ක්‍රියාවලිය. මේක ඇවිල්ලා මොකද්ද? ප්‍රතිදාන. මෙන්න මේ ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන කියන මෙන්න මේ කාර්යයන් තුන. එහෙම නැත්නම් මෙන්න මේ අරමුණ මෙන්න මේ ආකෘතිය පද්ධතියක් තුලින් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඕනෑම පද්ධතියක ආදානයක් තියෙනවා. ඊළඟ ක්‍රියාවලියක් තියෙනවා. මේක නම් ප්‍රතිදානයක් තියෙනවා. පැහැදිලිද? පරිගණකය කියන්නේ පද්ධතියක් දාලා බලමු මේකට. ආදාන වෙන්නේ මොකද්ද? දත්ත සහ උපදෙස්. මොකද්ද ක්‍රියාවලිය වෙන්නේ? දත්ත දී ඇති ලැබී ඇති උපදෙස් අනුව සැකසීමකට භාජනය කරලා ප්‍රතිදානය මොකද්ද? තොරතුරු. ඔන්න කතාව. දැන් පරිගණකයේ අවසන් කරමු තොරතුරු නිර්මාණය කරන එක. හරි. අපි හදන්නේ අපි නිර්මාණය කරන පද්ධතියකත් මෙන්න මේ අරමුණු ටික ඉටු වෙනවා. හරි රයිට්. අපි එහෙනම් මෙන්න මෙහෙම ටියුට් එකේ අපි ලියාගමු. පද්ධතියක් යනු කියන ඉතා වැදගත් දෙයක්. හරි. මේව ලියන්න. යම් නිශ්චිත අරමුණක් හෝ මෙතන ලියන්නේ නැත්නම් තාම print out එක ගත්තේ නැති කට්ටිය කොලේ කඩදාසියක හදා ඉන්න ඕනේ මේව. යම් නිශ්චිත අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කරවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන
අන්තර් සම්බන්ධීකරණයක් සහිත ක්‍රියාත්මක වන අන්තර් සම්බන්ධීකරණයක් සහිත සම්පත් ඇලයිරක් ගහන්න සංරචක ඇලයිරක් සංඝටක තුනමාන සම්පත් ඇලයිරක් සංරචක එවද සංඝටක සමූහයක එකතුවක් පද්ධතියක් ලෙස සරලව දැක්විය හැක පද්ධතියක් ලෙස සරලව දැක්විය හැක මෙහි තුල වූ සම්පත් පොදු අරමුණකින් යුක්තව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි පොදු අරමුණකින් යුක්තව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි අලුත් රෝලකින් ඕනෑම පද්ධතියක ආදානයක් ක්‍රියාවලියක් සහ ප්‍රතිදානයක් දැකගත හැකි වේ හරිද පුතේ අහගන්න ගන්න පෑනක් හරි හයිලයිට් එකක් හරි ගත්තා ඔන්න අහගන්න ඔන්න පද්ධතියක නිර්වචනයේ තියෙන වැදගත් කොටස් ටික මම කියන්නේ එකක් තමයි අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු කර තියෙනවා එයාට සම්පත් සමූහයක් වෙන්නත් ඕන අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු සම්පත් සමූහයක් වෙන්නත් ඕන අන්තර් රැඳියාවෙන් යුක්ත වෙන එකිනෙකට සම්බන්ධ වීමක් සම්බන්ධීකරණයක් තියෙන්නත් ඕනේ මේවා. පැහැදිලිද? සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. පොදු අරමුණකින් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඔන්න ඔය අහගන්න දැන් පේපර් එකට ඇහුවොත් එම පද්ධතියක් යන්න අර්ථ දක්වන පද්ධතියක ඇති විශේෂ ලක්ෂණ මොනවාද කියලා ඇහුවොත් එම ඔන්න ඔය ලක්ෂණ ටික මාර්කින් ස්කීම් එකේ අනිවාර්යයෙන් එනවා. ඔය ටික එන්න ඕනේ. පද්ධතියක ඔන්න ඔය ලක්ෂණ ටික මොන කුණුහරුපේ ලිව්වත් නෝට් එකට ඔය ටික නැත්තම් ලකුණු නැහැ. ඔන්න ඔය ටික තියෙන්න ඕනේ. මොකද්ද? අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු වෙන්නේ. නිචිත අරමුණක්. නිකම් පිස්සුවට එක කහනවල පද්ධතිය හදන්නේ නැහැ නේ. ආතල් එකට හදවන්නේ නැහැ නේ. අරමුණක් හෝ අරමුණු කීපයක්. සම්පත් සමූහයක් තියෙන්නත් ඕනේ. අන්තර් රැඳියාවක් තියෙන්නත් ඕනේ මේවා. පොදු අරමුණකින් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඊට පස්සේ අපි ඕනනම් කියන ඕනෑම පද්ධතියක ආදානයක් ක්‍රියාවලියක් සහ ප්‍රතිදානයක් දැක ගන්නත් පුළුවන් කියලා කියනවා. ඔන්න ඔච්චරයි කතාව. ඔන්න ඊර්වචනය අමතක වෙන්නේ නැහැ. දැන් දැම්ම දාගෙන ඔළුවට. ඔන්න පද්ධතියක් කියන්නේ. සිස්ටම් එකක් කියන්නේ. දැන් තොරතුරු පද්ධතියක් කියන්නේ ඒක තමයි. දැන් තොරතුරු පද්ධතියක් කියලා කියන අපිට ඕක හරව ගන්න පුළුවන් මේ විදියට. දත්ත ආදානය කරලා ක්‍රියාවලියකට වාජනය කරලා ඒක තොරතුරු බවට පත් කරන පද්ධතිය තොරතුරු පද්ධතියක්. එච්චරයි කතාව. පද්ධතිය ඕන තරම් තියෙනවා. පේරෝල් සිස්ටම්, බැංකින් සිස්ටම්, කඩවල වල තියෙන ගනුදෙනු සැකසුම් පද්ධතිය ඔය බිල් කඩ නෙවෙයි වැඩි. හරි. වැඩි කියවන පද්ධති. හරි. මෙන්න මුතේ පද්ධතියකට රූප සටහන. මේ බලන්නකො මෙන්න මේක. දැන් අපි ඔය ගන්න දැන් ඔන්න පද්ධතියක්. ඔය හිතන්නකො පාසල කියන්නේ පද්ධතියක් කියලා හිතන්න. දැන් පද්ධතියක් ගත්තාම ඕන පද්ධතියකට ඔය අපි මේ ලොකු බිත්තරය වගේ එලිප්ස් එකෙන් තියෙන පද්ධතිය කියලා හිතන්න. ඒක පද්ධතිය. හරි? රයිට්. ඊළඟට පද්ධතිය පිහිටලා තියෙන පරිසරයක් තියෙනවා.
උදාහරණයක් විදියට පාසල කියන්නේ පද්ධතියක්. එහෙනම් පාසල තියෙන පද්ධතියේ සීමාවක් තියෙනවා. උදාහරණයක් විදියට පාසලේ වැට කියලා හිතන්න අන්න සීමාව. පාසල් කියන පද්ධතියේ සීමාව පාසලේ වැට. හරි ඊළඟට අනුපද්ධතිය උපපද්ධතිය. පාසලත් එක්ක සම්බන්ධතාවය පවත්වන වෙනත් ආයතනයක් වෙනත් පද්ධතියක්. කලාප කාර්යාලය, අධ්‍යාපන කාර්යාලය, පොලිසිය පද්ධතිය. හිතන්නකෝ. සම්බන්ධතාව පවත්වන හැම වෙලාවෙම. අධ්‍යාපන අමාත්‍යාංශය අපි හිතමු දැන් කලාප කාර්යාලය ළඟම තියෙන. පාසල ආසල තියෙන. වෙනත් පාසලක්. ඒකත් වෙන පද්ධතියන්නේ. අන්න එහෙම එහෙම තියෙනවා. ඒ ඔය ඔක්කොම පිළිහිట్లా තියෙන එක තමයි පද්ධති වටපිටාව පරිසරය කියලා කියනවා. ඔන්න ඔය විදිහ අපිට රූප සටහනකින් ඔක පෙන්වන්නත් පුළුවන්. පද්ධතියක මූලිකාංග පුතේ අපි මෙන්න මේක ඕනෑම පද්ධතියක ආදානයක්, ක්‍රියාවලියක්, ප්‍රතිදානයක් අපිට දැක් ගන්න පුළුවන්. හරි? අපි ඒක උඩ ලිව්වා. ඕනෑම පද්ධතියක ආදානයක්, සැකසීමක්, එවන ක්‍රියාවලියක්, ප්‍රතිදානයක් දැක් ගන්න පුළුවන්. හරි. පද්ධතියක් විවෘත හා සංවෘත ලෙසද කෘත්‍රිම හා ස්වභාවික ලෙසද වර්ග කරන්න පුළුවන්. ඔය පද්ධති වර්ග කරන නිර්ණායක දෙයක්. එකක් තමයි විවෘත පද්ධතියක්, අනිත් එක සංවෘත පද්ධතියක්. හරි. අපි මෙහෙම ලියමු විවෘත. විවෘත පද්ධතියක් කියලා කියන්නේ හරි මෙන්න මෙහෙම එකක්. හරි. විවෘත පද්ධතියක් කියලා කියන්නේ අපි මෙන්න මෙතන පුංචි නෝට් එකක් යටින් ලියා ගන්නවා. මෙන්න මේ වග්ගොඩේ අර උදාහරණ ලියන්න කලින් මෙන්න මෙතනින් මෙන්න මේ මැදින් ඉරක් ගහගත්තක් කමන්නේ විවෘත පද්ධතියේ පුංචි පොඩි සටහනක් මේ මෙතන දා ගන්නවා පල්ලෙය. හරි. ඔය ඩයග්‍රෑම් එකට ඔය කොටු වලට යටින් දාගන්න ටෙක්ස්ට් බොක්ස් එකට යටින් දාගන්න උදාහරණ අපි උඩින් ලියමු. විවෘත පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. හරි? හරි. විවෘත පද්ධතියක් කියලා කියන්නේ. බාහිර පරිසරය පුංචි නෝට් එක ගන්න. බාහිර පරිසරයේ සමග යටින් මෙන්න මේ මෙතන මෙන්න මේ හරිය දාගන්න. මෙන්න මෙතන මම ඔය කියන එක මෙන්න මේ හරිය දාගන්න නෝට් එක. right. බාහිර පරිසරය සමග සම්බන්ධ වී බාහිර පරිසරය සමග සම්බන්ධ වී ඒ තුලින් ආදාළ ලබා ගැනීම සහ ඒ තුලින් ආදාළ ලබා ගැනීම සහ ප්‍රතිදානය සිදු කරන්නේ නම් විවෘත පද්ධතියක් ලෙස හඳුන්වනවා. විවෘත පද්ධතියක් ලෙස හඳුන්වනවා. කියන්නේ බාහිරින් ආදානය ගන්න. සංවෘත කියන වෙන කතාවක්. ඇතුලේ තමයි ඔක්කොම වෙන්නේ. විවෘත කියලා කියන්නේ බාහිර පරිසරයක සම්බන්ධ වෙනවා. බැංකුව බොහෝ කාලයක් තිබ්බේ සංවෘත පද්ධතියක් විදියට. බැංකුවේ කවුන්ටර් ක්ලාක්ලා තමයි ඔක්කොම කියන්නේ බැංකුවේ සේවක සේවිකාව තමයි ඔක්කොම කරේ. අන්න එළියට විවෘත කරා පොඩ්ඩක් කොහොමද? ATM මැෂින් එකක් නැහැ. එම නෙමෙයි. e-banking හරහා විවෘත කරා එළියට. දැන් ඉස්සර කවුන්ටර් බැංකුවේ කවුන්ටර් එකේ නෝනා කරපු මහත්තයා කරපු වැඩේ. අපි ගෙවන ඒවා බිල් වලට දාන ඒවා ට්‍රාන්ස්ෆර් කරනවා ගිණුම් අංක ගහලා අපේ ගිණුමේ මාරු කරනවා. දැන් අපිනේ කරන්නේ e-banking වලින්. අන්න විවෘත කරලා අපිට පොඩ්ඩක් දීලා දෙනවා එළියට. නේ විවෘත පද්ධතිය. ඉස්සර අධ්‍යාපන ඉස්සර විශ්වවිද්‍යාලවල අපි මේ ඇප්ලිකේෂන් යවුවේ. මේ ඔක්කොම තැපෑලේ තමයි අපි විදුහල්පතිට අස්සම් කරලා හાર્ඩ් කොපි විදියට. දැන් විශ්වවිද්‍යාලේ දැන් ඔක්කොම දැන් පද්ධතිය අපිට කරවන්නේ. දැන් අපි තමයි ෆිල් කරන්නේ. තොරතුරු data enter කරන්නේ අපි. කියන අයදුම් කරමු. බලන්න ඔය කොච්චර ශ්‍රමය අඩු කරලා මේ නිවැරදි ක්‍රම මාර්ග උපදේශෝත් ඒ කට්ටිය හරියට දැන් විශ්වවිද්‍යාල ළමයි හරියට කරනවා. ඔළුව තියෙන කොල්ලෙක්නේ. ඔළුව තියෙන හිෂ්‍යයෙක්නේ. අර නිකන් data enter කරන නිකන් එතන ඉන්න සේවිකාවට වඩා මේ බුද්ධිමත් දරුවා නිවැරදිව අදාළ ෆෝරමේ හරහා තාක්ෂණය උට හුරුයි. ඒ හරහා වූ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය ඒ ඇප්ලිකේෂන් ඒ සොෆ්ට් කොපි එකේ ෆෝරමේ ෆිල් කරනවා. ෆිල් කරලා සබ්මිට් කරනවා. හරියටම හරි. වැරදි අඩුයි දෝෂ අඩුයි. තාක්ෂණයට ගොඩක් සමීප ළමයි ඔහු වේගවත්. හරි සාර්ථක. ඉතින් අද එහෙම කරන්නේ. හරි දැන් අන්න එළියට දීලා තියෙනවා විවෘත කරලා තියෙනවා. ඉස්සර තිබ්බ සම්මූර්ත අත ගහන්න බෑ කාටවත්. ඒක තමයි වැඩේ වෙන්නේ. හරි. හරි.
එහෙනම් අපි ලියාගන්න මෙන්න මෙතන. හරි මෙන්න මෙතන අපි ලියන right. එහෙනම් අපි දැන් ලියමු මෙතන ස්වභාවික විවෘත පද්ධතියකුත් ලියමු. කෘත්‍රිම විවෘත පද්ධතිය මිනිසා හදපු විවෘත පද්ධතියකුත් ලියමු. ස්වභාවික විවෘත පද්ධතියකුත් ලියමු. හරි ස්වභාවික විවෘත පද්ධතිය කියන්නේ හරි අපේ ඇඟේ තියෙන විවෘත බාහිර පරිසරයේ විවෘත වන ස්වභාවික පද්ධතිය මම කවුරු හරි කියන්නේ මයික් ඔන් කරලා කතා කරන්නේ නැහැ නේ කවුරුත්. right කියන්න බලන්න මට. ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය. හරි හොඳයි. තව එකක් කියන්න. අපි මේ ජීවිතේ මොකද්ද මේ කාලේ දැන් නෑ නෑ කි ඉන්දියාවේ නෑ නෑ කියන්නේ මොකද්ද? ශ්වසන පද්ධතිය. මොකද්ද? ශ්වසන පද්ධතිය. පුතේ ශ්වසන පද්ධතිය කියන්නේ පද්ධතියක් නෑ. ඇත්තනේ කතාව. අර නිර්වචනේ දාලා බලන්නකෝ. අපි කියපු එක. යම් අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉදක. මොකද අරමුණ මුව ජීවත් කරනවා. මුව ජීවත් කරන සම්පසමුණක කට, නාසය, උගුරු දණ්ඩ, පෙනහළු ටික මේ එකතු වෙලා එක අරමුණක එකක් හරි අක්‍රිය වුණොත් මේක වැඩේ වෙනවද? මැරෙනවනේ. එක අරමුණකින් ක්‍රියාත්මක වෙනවා. අන්න ස්වභාවික විවෘත. ගන්න එළියේ, දාන්නෙත් එළියට. ස්වභාව ධර්මය. ඒ වෙලේ ගන්නෙත් ඒක. හැබැයි දාන්නෙත් එළියට. කාබන් ඩයොක්සයිඩ් ටික, ඔක්සිජන් ටික අරන් එහෙම නේද? එහෙමනේ කරන්නේ. අපි කියන්නේ හරි ලියා ගන්න පළවෙනි. ශ්වසන පද්ධතිය. පුංචි බුලට් එකක් දාලා ලියා ගන්න. ශ්වසන පද්ධතිය. පළවෙනි උදාහරණය. ඔන්න. ශ්වසන පද්ධතිය. දැම්මට කියන්න එහෙනම් නිර්මිත විවෘත මිනිසා විසින් නිර්මාණය කරපු විවෘත පද්ධතියක් අපි කියමු. දැන් මගේ අතට එකක් දෙයක් කියවුණා. මොකද්ද? අපි කියමු මොකක්ද? හරි. අපි කියමු අන්තර්ජාල බැංකු පද්ධතිය. විවෘතයි. දැන් විවෘත වෙලා තියෙන පාරිභෝගිකයන්. පාරිභෝගිකයත් ඒකේ කටයුතු කරනවා. අන්තර්ජාල බැංකු පද්ධතිය. අන්තර්ජාල බැංකු ගනුදෙනු සැලසුම් බැංකු පද්ධතිය. අරක ලියන්න පුළුවන්. මොකක්ද? විශ්වවිද්‍යාල අයදුම් කිරීමේ පද්ධතිය. හරි. දැන් ඔන්න උදාහරණයක් ස්වභාවිකයෙකුල් ලිව්වා නිර්මාණය කරපු විවෘත පද්ධතියකුත් අපි ලිව්වා. පැහැදිලි නේද? දැන් ඔය උදාහරණයක දැන් ඔයාලට ඊයේ පෙරේදා ප්‍රතිඵල බලපු උසස් පෙළ විභාග ප්‍රතිඵල පද්ධතිය විවෘත දෙක. ඒක අපිට පුළු රින්ගලා අපිට ඕන දේවල් කරන්න පුළුවන් ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්. බෑ එහෙම කරන්න බෑ. ඒක අපිට පද්ධතියකින් අපිට අවශ්‍ය අරමුණක් අපිට අවශ්‍ය ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. එහෙම කියලා මේ අපිට ඒක ඇතුළට රින්ගලා අපිට ඒකේ දේවල් වෙනස් කරන්න බෑ අපිට. හරි? රයිට් හොඳයි. ඒක බැංකුවක අනෙකුත් සේවක වැටුප් ගෙවීම් පද්ධතියක විවෘත වෙන්නේ නැහැ කවදාවත්. සේවකයන්ට ඕන ඕනේ සල්ලි ගන්න ප්‍රමාණය වැඩි කරගන්න බෑ. හැම බිඳු ටික වැඩි කරගන්න. හරි. එහෙනම් අපි මෙන්න මෙතනින් ඊගාව ලියා ගන්න මෙන්න මෙතනින් ඈ. සංවෘත පද්ධතියක් කියන එක මෙන්න මෙතනින් ලියා ගන්න. මෙන්න මෙතනින් ලියා ගන්න. රයිට් ලියා ගන්න. බාහිර පරිසරයෙන් ආදාන ලබා ගැනීමක් හෝ ලියන්න. බාහිර පරිසරයෙන් ආදාන ලබා ගැනීමක් හෝ බාහිර පරිසරයට ප්‍රතිදානයක් බාහිර පරිසරයෙන් ආදාන ලබා ගැනීමක් හෝ බාහිර පරිසරයට ප්‍රතිදානයක් සිදු නොකරන පද්ධති වේ. සිදු නොකරන පද්ධති වේ. හරි හරි. දැන් මට කියන්නකෝ අපි අර විදිහම ලියමු දැන් අපේ ඇඟේ තියෙන ස්වභාවික සංවෘත පද්ධතියක් මට කියන්නේ නේ. දෙකටම හරියට ලියමු. මට කවුරුද මයික් එක ඔන් කළේ? ස්වභාවික සංවෘත පද්ධතිය. ඒක බාහිර නිරාවරණය නෑ. රුධිර සංසරණ පද්ධතිය පැහැදිලිව ස්නායු පද්ධතිය. හරි? රුධිර සංසරණ පද්ධතිය. බාහිර විවෘත නෑ කොහොමද? ඒ ඇතුලේ අභ්‍යන්තරව තියෙන්නේ. හරි ලියන්න පළවෙනි රුධිර සංසරණ පද්ධතිය. හොඳයි. හොඳ උත්තරයක්. දැන් මට කියන්න සංවෘත වෙච්ච මම කියපුවා කියන්න බෑ. සංවෘත පද්ධතියක් කියන බෑ. මේ සංවෘත පද්ධතියක් කියන බලන්න. ඒ බාහිර පරිසරයට විවෘත නැති එකක් කියන්න බලන්න. මිනිසා විසින් නිර්මාණය කරපු තොරතුරු පද්ධතිය සම්බන්ධ එක. බලමු උත්තර ටික. ඔකට ටිකව දෙන හොඳ උත්තර. ළමයින්ගෙන් අපි ඉගෙන ගන්නවා ගොඩක්.
ගොඩක් උදාහරණ මගේ සමහර අවස්ථාවල ළමයි කියපු උත්තර වලින් තමයි උදාහරණ නිර්මාණය කරගෙන තියෙන්නේ. හරි රයිට් කියන්න බලන්න. මොකද්ද? පුළුවන්ද කියන්න? මේම ගමු බලන්න. රාජ්‍ය database තොරතුරු පද්ධතියක් විවෘත වෙනවද? රාජ්‍ය ආරක්ෂා පිළිබඳ තොරතුරු පද්ධතියක්. රාජ්‍ය බුද්ධි තොරතුරු පද්ධතියක් විවෘතද? නෑ ඒක විවෘත වෙන්නේ නෑ. එහෙම බුද්ධි තොරතුරු එළියට එන්නේ නෑ එහෙම කවදාවත්. යම් කිසි පාර්ශවයක් අතර විතරයි ඒක සංසරණය වෙන්නේ තොරතුරු ටික. හරි ලියන්න. රාජ්‍ය බුද්ධි සේවා පද්ධතියක්. නැත්නම් බුද්ධි තොරතුරු පද්ධතියක්. හරි. නෑ ඒ කතාවත් හරි. හරි අපි යනවා ඊළඟ කොටසට. පද්ධති සංකල්පය. පද්ධති සංකල්පය. හරි. අර ඕකේ කියන්නේ පුතේ අර පද්ධතියක තියෙන සංරාජ්‍යක ටික තමයි ආපහු අහන්නේ. හරි? right පද්ධති සංකල්පය. පද්ධති සංකල්පයේදී අහන්නේ ආපහු අර අපි කතා කරපු ප්‍රධාන ලක්ෂණ ටික. පද්ධති සංකල්පයේ යටතේ අහන්නේ. හරි? right මම ටිකක් දානවා මෙන්න මේ ටික ඔතෙන්ට එන්න ඕනේ පද්ධති සංකල්පයේ යටතේ. හරි. පොදු අරමුණක් සඳහා ඒකරාශිය වැඩ කරන සම්පත් සමූහයක්. ඒ පළවෙනි සංකල්පය. ඒ නිරන්තරයේ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් අන්තර් රැඳියා යුතු සංරචක සමූහයක්. හරි? සම්පත් සමූහයක එකතුවක්. ඒ කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් නාසය සම්බන්ධයි කටට. එහෙමනේ කතාව මුඛයට සම්බන්ධයි. හරි උගුරු දන්න ඒවා ඒ ටික එහෙම සම්බන්ධ වෙලා පේන හැලු ටිකට. වෙනම නෙමෙයි තියෙන්නේ. නේ? සංවිධානාත්මක ගිවිසුම් අදහස් හෝ මූලධර්ම වගේ පද්ධතිය ක්‍රියාකාර චිත්‍රණය වෙනවා. ඒ කියන්නේ ඒ නීති රීති පද්ධතිය කියන්නේ මොනවා හරි එතික්ස් ටිකක්, සාර ධර්ම ටිකක්. මොනවා හරි තියෙනවා මේකේ ටිකක්. ගිවිසුම් ටිකක්. ඒ වලින් තමයි මේක මේ ගෝල්ඩන් ඇගිලා තියෙන්නේ. මේක අල්ලගෙන ඉන්නේ. චිත්‍රණය වෙලා තියෙන්නේ. හරි? සංවිධානය කරන ලද හෝ ගොඩනගන ලද ක්‍රියාවලිය. අනිවාර්යෙන් ඉබේ අර බිම්මල පිපෙනා වගේ හතු පිපෙනා වගේ ආපු එකක් නෙමෙයි. එක්කෝ එකතු වෙලා සංවිධානය කරපු ගොඩනගපු එක. එකමුතුව ක්‍රියාත්මක වීමක් හෝ ඒකීය කියා එක අරමුණකින් වැඩ කරනවා එකට එකතු වෙලා වැඩ කරනවා. ඔන්න ඔය ටික තියෙන පද්ධතිය. ප්‍රධානම දේවල් ටික. ඔන්න ඔහොම එකක් අපිට ගොඩනගා ගන්න පුළුවන් ඒක පද්ධතියක්. ඔන්න ඔහොම ඔය ලක්ෂණ වලින් යුක්තව දෙයක් අපි ගොඩනගනවා නම් ඒක සැකයක් නෑ ඒක පද්ධතියක්. right ඔය ටික ලියා ගන්න අපි උතන. ටක් ගාලා ලියා ගන්න. ටියුට් එකේ. පොදු අරමුණක් සඳහා ඒකරාශිය වැඩ කරන සම්පත් සමූහයක එකතු වෙනවා. ඔයාගේ වචනේ සරල වුණ ලියා ගන්න ඕක. ඔක නිකන් ශාස්ත්‍රීය විදිහට ලියන්න ඕනේ ඔයාලට තේරෙන විදිහට. පොදු අරමුණකින් හා ඒකරාශිය වැඩ කරන සම්පත් වල එකතුවක්. අන්න එහෙම ලියා ගන්න. හරි ඔයාගේ භාෂාවෙන් ලියා ගන්න. සෑම විටම අන්තර් ක්‍රියාකාරීත්වයෙන් අන්තර් රැඳියාවෙන් යුතු සම්පත් සමූහයක්. අන්න ඔයාගේ භාෂාවෙන්. right පද්ධතිය වැදගත් වන්නේ ඇයි? වැදගත් දෙයක්. හරි මේ බලන්නකෝ. දැන් මෙතන රූප සටහනක් ඔය තියෙන්නේ. ඔය රූප සටහනේ පුතේ ඇතුළෙම ඉන්න කෙනා ගන්න පේරෝල් සිස්ටම් එක. කියන්නේ වැටුප් ගෙවීමේ පදෝ සිංහලේ කොන වචන ලියා ගන්න. වැටුප් ගෙවීමේ සේවක වැටුප් ගෙවීමේ පද්ධතිය. වැටුප් ගෙවීමේ පද්ධතිය. ඒ කියන්නේ අර ආයතනයේ වැඩ කරන සේවකයින්ට නේද? වැටුප් ගෙවීමේ පද්ධතිය. මොනවද ඒකේ ආදානය වෙන්නේ? හරි මට කවුරු හරි කියන්න. සේවකයන්ට පඩි හදන සේවකයන්ගේ පඩි හදලා බැංකුවට දාන පද්ධතියේ ආදාන වෙන්නේ මොනවද? මොනවද පුතේ ආදාය වෙන්නේ? හරි ඒක හරි. උදාහරණයක් විදියට ඔහු මාසේ පැමිණි දින ගන්න. ආදානයක් නෙමෙයිද? දින ගන්න පඩිය හැදෙන්නේ. අනිත් එක ඔහු සේවය කරපු OT පැය ගන්න. ඔහු ගත් නිමාඩු ගන්න. නේ? ඔහු වෙලා ප්‍රමාද වී පැමිණීම් ගන්න. අඩු වෙනවා නම් කිසි charge එහෙම වෙනවා. ඕවා තමයි ආදාන වෙන්නේ.
ක්‍රියාවලිය අදාළ මිනිස් පෑ ගාණෙන් වැඩි කරලා අදාළ දින ගාණෙන් වැඩි කරලා ඔන්න පඩි ආදනවා අඩු කිරීම අඩු කරනවා එකතු කිරීම එකතු කරනවා ඕටි පටා එකතු කරනවා අඩු කිරීම ටික අඩු කරනවා එහෙම නේද සේවක වැඩ පැන්දපු අනත්දරුවෙකුට එහෙම ඒක අඩු කරලා ඉවරලා ගත්ත ලෝන්ස් වල අත්තිකාරම් වලට අඩු කරලා මොකද්ද ප්‍රතිදානය වෙන්නේ අන්න සේවකයාගේ ශුද්ධ වැටුප ඒක බැංකුවට ට්‍රාන්ස්ෆර් වෙනවා ඔච්චරයි කතාව කිසිම ලිවිලේ හෝමාවකට මේ බෑ සේවකයාට තියෙන කාඩ් එක දාලා බැංකුවෙන් ගන්න එක ඕකනේ වෙන්නේ ඔච්චරයි වැඩි බැංකු පද්ධතිය දෙක සම්බන්ධ වෙලා බැංකුවට ට්‍රාන්ස්ෆර් කරනවා මේකෙන් සකස් කරලා ඉවරයි ඉතින් ඇතුළත් කරන්නේ අර ටික විතරයි ආය පැමිණීම ඒක ඇතුළත් කරන්න ඕනෙත් නෑ හැම ඩේලි එනකොට අර ෆින්ගර්ප්‍රින්ට් එකෙන් ඔටෝමැටිකලි ගන්නවා කොහොමද කියලා අවශ්‍ය ටික තා පැය ගානක් ඇතුළත විනාඩි ගානක් ඇතුළත මුළු ආයතනයේ සේවක දහස් ගානක වෙන්න පුළුවන් නේද වැටුප නිර්මාණය වෙලා ආයතනයේ බැංකුවේ තියෙන ආයතනයේ ගිණුමෙන් බැංකුවට බැරගෙන එතකොට බැංකුවෙන් අදාළ සේවකයන්ගේ පොඩි අනිත් ගිණුම් වලට සල්ලි ටික යවනවා ඔකයි වෙන්නේ කතාව එහෙනම් පේරෝල් සිස්ටම් එක කියලා කියන්නේ පුතේ මේ වැඩේ කරන්නේ කවුද ආයතනයක සේවකයන්ගේ පඩිනඩි ටික සේවකයන්ගේ දුක් ගැලවිලි ටික සේවකයන් මදවා ගැනීම සේවකයන් ඉවත් කිරීම සේවකයන් මේ විශ්‍රාම ගැනීම ඔවුන්ගේ සනීප ආරක්ෂා පිළිබඳ මේ වගකීම තනිකර අයත් වෙන්නේ පුතේ මානව සම්පත් දෙපාර්තමේන්තුව. පඩි ගෙවන එකත් ඒ කට්ටියගේ වැඩක්. එහෙනම් පේරෝල් සිස්ටම් එක කියලා කියන්නේ පුතේ HRM එකේ උපපද්ධතිය. හරි? නෑ HRM එක කියලා කියන්නේ මුළු කම්පැනිම එක උපපද්ධතිය. HRM එක විතරක් නෙමෙයි තව මාකටිං සිස්ටම් එකක් තියෙනවා. ඊගාට අලෙවිකරණ පද්ධතිය ඊගාට ගිණුම් පද්ධතියක් වෙනම තියෙනවා නිෂ්පාදන පද්ධතියක් වෙනම තියෙනවා නිෂ්පාදකාංශය ඒක වෙනම පද්ධතියක් තියෙනවා ඒ නම් HRM එක කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයේ සමස්ත ව්‍යාපාර ආයතනයේ එක උපපද්ධතියක් පුතේ ව්‍යාපාරය කියලා කියන්නේ කම්පැනි කියලා කියන්නේ රටේ සමස්ත ආර්ථික පද්ධතිය එක උපපද්ධතියක් එහෙම තව කම්පැනි වල පද්ධති වල නිබැවුම් ටික ඉපැවුම් ටික එකතු වෙලා තමයි රටේ ආර්ථිකය හැදෙන්නේ ඒ කියන්නේ පද්ධතියක් කියලා කියන්නේ පුතේ තවත් පද්ධතියක ස්වයංක්‍රීයවම උපපද්ධතියක් බවට පත් වෙනවා කියලා තමයි කියන්නේ. වැදගත් වන්නේ ඇයි කියන්නේ. right? ඔන්න ඕක තමයි කතාව. හරි. අපි යනවා එහෙනම් ආපහු ප්‍රසන්ටේෂන් එකට මේ පාඩම අපි බාහිර කතා කරන දේවල් ඉතා වැදගත් වෙනවා ළමයි. උත්තර ලියනකොට ඒවා මතක් වෙලා වෙල ගහිලා එයි අපි කතා කරපු ගත්ත උදාහරණ ඒක අත්දැකීමෙන් කියන්නේ. right පද්ධතියක් වැදගත් වන්නේ ඇයි? හරි. බොහෝ පද්ධති එකිනෙකට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව පෙනෙන නමුත් ඒවා සියල්ලම ක්‍රියාත්මක වන්නේ පොදු මූලධර්මයකින් හා න්‍යායක් මත. ඔය ටික ලියා ගන්න අපි උතන. බොහෝ පද්ධති එකිනෙකට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව පෙනෙන නමුත් ඒවා සියල්ලම ක්‍රියාත්මක වන්නේ පොදු මූලධර්ම හා න්‍යායන් මතයි. right. ඔතින් ලියා ඔය ඩයග්‍රෑම් එකට උඩින් ලියා ගන්න. තාම print out ගත්තේ නැත්නම් වෙනම කඩදාසියක ලියාගෙන print out ගත්තන් පස්සේ ටියුට් එකට දාගන්න. ඔය ටියුට් කීපයක් කියන ඔය අනිවාර්යයෙන් පුතේ ඔය ප්‍රශ්න හරි ඉතා වැදගත් ඔය මුල ඉඳලා යන දේවල් ඔවා නොකර යන්න බෑ අපිට අන්තිමේට නෑ. ඩේටා ෆ්ලෝ ඩයග්‍රෑම් එකට එන්න ඔය හැම දෙයක්ම වැදගත් වෙනවා. නැත්නම් ප්‍රශ්න උත්තරේ ලියන්න බෑ අපිට. හරි? බොහෝ පද්ධති එකිනෙකට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව පෙනෙන නමුත් ඒවා සියල්ලම ක්‍රියාත්මක වන්නේ පොදු මූලධර්ම හා න්‍යායන් මතේ. බලන්න අන්තිමේට එකම අරමුණකට තමයි මේ කට්ටිය යන්නේ. එකම අරමුණ ටැග් ගාලා ලියා ගන්න ඔය අර උපකරණයට උඩින් ඕක ලියා ගන්න. හරි නේද? ඔන්න බලන්න පුතේ එහෙනම් ඔන්න බලන්න පද්ධති සංකල්පය. ඔන්න බලන්න. right payroll system එක වැටුප් ගෙවි පද ඒක තනියම ගත්තාම ඔන්න ඒක සිස්ටම් එකක්. ඒක පද්ධතියක්. payroll system එක කියලා කියන්නේ HRM එකේ ගෑල්ලක්. human resource මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපපද්ධතියක්. ඒක අයත් වෙන්නේ මේ පද්ධතියට. HRM එක කියලා කියන්නේ පුතේ කම්පැනියේ බිස්නස් එක ව්‍යාපාර ආයතනයේම එක උපපද්ධතියක්. තව වෙනම පද්ධති තියෙනවා. ෆයිනෑන්ස් එක තියෙනවා, මාකටිං එක තියෙනවා. නේද? මේ ඊගාට ප්‍රොඩක්ෂන් එක තියෙනවා. හරි? right. ඒක කියලා කියන්නේ පුතේ සමස්ත ආර්ථික පද්ධතිය මේක උපපද්ධතියක් කියලා අපි සලකනවා. හරි? right. හොඳයි.
නෑ ඒ ටික හරි. right බලමු. right මිනිසා විසින් ගොඩනගන පද්ධති කීපයක් දීලා තියෙන උදාහරණයක් සමාජීය පද්ධති. නීති සංවිධානයන්, දර්ශනයන්, සිරිත් විරිත් යනාදී මිනිසාගේ සමාජයේ පැවැත්ම සඳහා මිනිසා විසින් ඇති කරගත්ත අගයන් වටිනාකම් ටික සමාජ නීති සංවිධාන නීති ටික උදාහරණයක් විදිහට සමිතියක් ගත්තාම නේ මර්දාන සමිතියක් ගත්තාම සුඛසාල සමිතියක් ගත්තාම නේද ඒකේ ව්‍යවස්ථාවක් කියලා එකතු වෙලා ඒ නීති අනුව වැඩ කරනවා. right පද්ධතියක් ඒක. ඒකේ ආදානයක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, ප්‍රතිදානයක් තියෙනවා. ඊට ප්‍රවාහන පද්ධතිය අධිවේගී මාර්ග මේකතු වෙලා අධිවේගී මාර්ග, ඇල මාර්ග, මෝදුම ලංකාවේ නම් ඇල මාර්ග ඉස්සර තිබ්බා. නේද? ප්‍රවාහන පද්ධතිය ඒක ඇල මාර්ගත් එක දැන් තියෙන දුම්රියයි අභ්‍යන්තර ගුවන් යානත් නැහැනේ. ඕයි සමහරට දුම්රියයි මා මාර්ගයි තමයි තියෙන්නේ. හරි? right පද්ධති ගුවන් පද්ධති sannivedana පද්ධති. දැන් නිමැවුම් පද්ධතිය. හරි. අපි නිමැවුම් පද්ධතියක් අපි ලියාගමු මෙන්න මෙතන. නිමැවුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා? නිමැවුම් පද්ධතියක්. නියන ආදානයන් ලෙස නිමැවුම් පද්ධතියක් ආදානයන් ලෙස අමුද්‍රව්‍යයන් ඇතුළත් කරමින් නියමිත ක්‍රියාවලීන්ට හා ක්‍රමවේදයන්ට අනුකූලව නියමිත ක්‍රියාවලීන්ට හා ක්‍රමවේදයන්ට අනුකූලව සැකසීම සිදු වී ප්‍රතිදානයන් ලෙස යම් කිසි නිමැවුමක් ප්‍රතිදානයක් ලෙස යම් කිසි නිමැවුමක් ලබා දෙන පද්ධති වේ. උදාහරණයක් උඩත් තියෙන කර්මාන්ත ශාලා නේද? කර්මාන්ත ශාලා එකලස් කිරීමේ ආයතන කර්මාන්ත ශාලා එකලස් කිරීමේ ආයතන ඇඟලුම් ආයතන උදාහරණ. හරි අරමුණු හා ක්‍රියාකාරීත්වය අනුව පද්ධති සංසන්දනය අරමුණු හා ක්‍රියාකාරීත්වය අනුව අපි පද්ධති කීපයකට වර්ග කරනවා. තොරතුරු පද්ධති පළවෙනිය තොරතුරු පද්ධති නම් මූල්‍ය පද්ධති කියන්නේ මුදල් උදාහරණයක් විදිහට ගිණුම් පද්ධති accounting නැත්නම් inventory නේ හරි ගබඩා පද්ධති ඊගාට general right ledger පද්ධතිය කියන්නේ බැංකුවල විදිහට නේද ledger ගිණුම් මෙහෙම පවත්ත ගිණුම් පද්ධතිය නවීන තොරතුරු පද්ධතියක හදවත ලෙස පරිගණකයේ සැලකිය හැකියි. මේ හදවත කියන පරිගණකය මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ පරිගණකයේ කියන රුඩාංගයේ මත. ඒ පරිගණකයේ කියන රුඩාංගයේ මත ස්ථාපනය කරලා තියෙනවා මෘදුකාංග සිස්ටම් එක. හරි? right. ඒ රුඩා හදවත කියලා කියන්නේ පරිගණකය. පද්ධති විශ්ලේෂණයක් ඒ ස්ථාපනය පද්ධති විශ්ලේෂකයේ ස්ථාපනය කිරීමට ප්‍රථම පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කොට එය හැසිරවිය යුතු ආකාරය හා ඊට අදාළ තාක්ෂණය භාවිතා විය යුතු ආකාරය යනාදී පිළිබඳව දැනගත යුතුය. බොහෝ අවස්ථාවලදී ගොඩනගන ලද පද්ධතියක් ක්‍රියාත්මක තලයට පරිගණකයට තුළට ඇතුල් කිරීම සිදු කළ යුත්තේ අත්‍යවශ්‍ය හැසිරවීම අර්ථවත් ආකෘතිකරණය කිරීමෙන් පසුව පමණි. ඒ කියන්නේ කෝඩින් කරලා software එක ලියන්න ඕනේ ඊට කලින් වැඩ ගොඩක් තියෙනවා කියලා කියන්නේ. ගැටලු ගොඩක් විසඳා ගන්න තියෙනවා. අවශ්‍යතා ගොඩක් අපිට හඳුනා ගන්න තියෙනවා.
එහෙම නැතුව software එක ලියලා දැම්මාම ඒකේ අඩුපාඩු ගොඩයි වැඩක් නැහැ. එහෙනම් තිබ්බ එක ඊට වඩා හොඳයි කියලා කියන මිනිස්සු. අපෝ කලින් තිබ්බ විදිය හොඳයි. දැන් මේකේ මොකද්ද මේ ඔක්කොම වැරදි දෝෂ තියෙනවා. දැන් ලොකු මං කිව්වේ මේක පොඩි වැඩක් නෙමෙයි. හරි? right. හරි. එතකොට හැසිරීම අර්ථවත් right? සිදු කළ යුත්තේ right. අතුලත් කියලා සිදු කළ යුත්තේ හැසිරීම right. සිදු කිරීමෙන් පමණි. පද්ධතියක් හොඳින් විශ්ලේෂණය කොට ඒ සඳහා සුදුසු අලුත් පද්ධතියක් සැලසුම් කිරීමේ විෂය අපි කියනවා මොකද්ද? පද්ධති විශ්ලේෂණය හා සැලසුම් කරණය. ඔන්න ඔය ටික ඉරක් ගහගන්න ඔන්න අපේ පාඩම. ඔන්න උසස් පෙළ 11 වෙනි පාඩම තමයි ඔන්න ඕක. ඔය අපි ඉගෙන ගන්න පාඩම අර්ථකථනය කරලා තියෙන ඔන්න ඔය විදියට. අන්තිමේට කියනවා. හරි හොඳින් විශ්ලේෂණය කොට එදා සුදුසු අලුත් පද්ධතියක් සැලසුම් කිරීමේ විෂය අපි කියනවා පද්ධති විශ්ලේෂණය කියලා. කියන්නේ දැනට ක්‍රියාත්මක වන මැනුවල් සිස්ටම් එකක් හොඳට අධ්‍යයනය කරලා ඒකේ දුර්වලතාවයන් ටික මග ඇරලා අලුත් තව පහසුකම් එකතු කරලා අලුතින් පරිගණක පාදක පද්ධතියක් නිර්මාණය කරන එක අපි කියනවා මොකද්ද? තොරතුරු පද්ධති විශ්ලේෂණය හා සැලසුම් කරන විශ්ලේෂණය කරලා සැලසුම් කරලා තමයි ලියන්න ඕනේ software. හරි. මෙහෙම එකක් කරනකොට ලේසි නෑ පුතේ වැඩ ගොඩක් තියෙනවා. මොකද්ද මේක මෙහෙමයක් කරනකොට අපිට වටපිට අපිට ගොඩක් දේවල් අපිට බලපෑම් වෙනවා බාහිර බලපෑම් ගොඩයි රාජ්‍ය නොවන සංවිධාන වලින් වෙන්න පුළුවන් ඒක ආර්ථිකයේ පැත්තේ නේ අපි කිව්වට වැඩ දාලා කිව්වට මෙහෙම කරමු කිව්වට අයිතිකාරයට කිව්වාම ඔය මිලියන 5ක් යනවා මේක ලියන්න නැත්නම් මිලියනයක් යනවා මේක ලියන්න මේක මේ software එකේ වියදම කිව්වාම අනේ අම්මා බෑ සල්ලි නෑ මට එච්චර කියලා. ඒ හැම දෙයක්ම සැලකිලිමත් වෙන්න ඕන. හරි පැවැත්මක් තියෙන්න ඕන. අපි තොරතුරු පද්ධතියක් ක්‍රියාවට නැංවීමේදී පහත සීමාවන් සැලක අනිවාර්යයෙන් ඔන්න තොරතුරු පද්ධතියක සීමාවන් ඔය ටික ඉතා වැදගත්. අහනවා උක පිටි ප්‍රශ්න වලත් අහනවා තොරතුරු පද්ධතියක සීමාවන්. පිරිවැය කොස්ට් එක පහසුව මේක භාවිතා කරන්න පහසුව මේක පද්ධතිය හදන කට්ටිය නෙමෙයි අවසානට පාවිච්චි කරන අන්ත පරිශීලක එන්ඩ් යූසර්ලා කියන්නේ වෙන කණ්ඩායම. ඔවුන්ට මේක මෙලොව තේරෙන්නේ නැත්නම් පාවිච්චි කරන්න බැරි නම් හරි අමාරු නම් වැඩක් නැහැ. ආරක්ෂාව සිකියුරිටි එක ගැන හිතන්න. දැන් බැංකු පද්ද උදාහරණ බලන්න දැන් අපි ATM මැෂින් එකේ සල්ලි ගත්තා. එහෙම නැත්නම් අපි කොහේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවීමක් කරා. ඒ වෙලාවේ මැසේජ් එක එනවනේ. හෑන්ඩ් ෆෝන් එකට අදාළ අයිතිකරුගේ හෑන්ඩ් ෆෝන් එකට ජංගම දුරකථනයේ එනවා මැසේජ් එකක්. අන්න මෙන්න ගත්තා කියලා. මෙන්න සල්ලි ගත්තා. ඒක ටැග් කරලා මම ගත්තා නම් මම දන්නවා මම ගත්තා කියලා. මම ගන්න නැතුව මට මේ මැසේජ් එක එනවා නම් අන්න කාඩ් එක උස්සලා. එහෙනම් කාඩ් එක මිස්ප්ලේස් වෙලා. අන්න වැඩ අක්‍රමිකතාවය කියන ආරක්ෂාව. ඒක නඩත්තු කිරීමේ හැකියාව. මේ ආයතනයේ යම් යම් වෙනස්කම් එක්ක මේක වෙනස් කරගෙන අරයි යන්න පුළුවන් හැකියාව. දේශපාලන පසුබිම අනපනත් දේශපාලන නීති නේද පරිසර නීති නේද සමාජයේ විවිධ නීති බලපාන දේ ආණ්ඩු පෙරළීම් ප්‍රතිපත්ති රජය ඒවා ගොඩක් බලපාන. හරි මොන ඔය ටික ඉතා සැලකිල්ලට ගන්න ඕනේ. ඔය ටික ලියා ගන්න සීමා ටික පද්ධතියක් ගොඩ නැගීමේදී අපිට මූණ පාන්න සිදුවන ගැටලු එහෙම නැත්නම් අපිට එන අභියෝග පද්ධති විශ්ලේෂක දැන් අපි මම කියවනේ දැන් මම ඔයා හිතන්න ඕනේ මෙතන ඉඳලා පද්ධති විශ්ලේෂකයෙක් විදිහට ඔයාලම පද්ධතිය හදන්නේ. දැන් මේ පැත්තෙන් තමයි දැන් මේ කතා කරන්නේ. අපි පාඩම හිතන්න ඕනේ එහෙමද? ක්ලයන්ට් කෙනෙක් නෙමෙයි. පද්ධතිය හදලා අන්තිම දෙන කෙනාට තමයි අපි ක්ලයන්ට් කියලා කියන්නේ එන්ඩ් යූසර් අවසන් පාරිභෝගිකයා. දැන් ඔයා පද්ධතිය හදන කෙනානේ. දැන් මේ පාඩම දිගෑරෙන්නේ එතන ඉඳලා. දැන් පද්ධති විශ්ලේෂකයෙක් සිස්ටම් ඇනලිසිස් කෙනෙක්. හොඳ රස්සාවක්. නේද? වර්තමාන ඔය ජනාධිපතිතුමාගේ පුතත් NASA එකේ සිස්ටම් ඇනලිසිස් කෙනෙක්. මට මතකයි කියනවා. හරි? සිස්ටම් ඇනලිසිස් කියන්නේ ඔහු දක්ෂයෙක්, ඔහු බුද්ධිමතෙක්. ඒ මේතු තාත්තා ජනාධිපති කියලා ඔහුට ඒකේ රස්සාවක් දුන්නා. ඊට කලින් ඔහු හැබැයි දක්ෂයෙක්. එහෙම. එහෙම කෙනෙක්. හරි? ඒතකොට සිස්ටම් ඇනලිසිස් කෙනෙක්, පද්ධති විශ්ලේෂකයෙක්. හරි ලොකු දැනුමක් ඔහුට තියෙන ප්‍රෝග්‍රෑමින් පැත්ත, එවරේ නෙට්වර්කින් පැත්ත, ඩේටාබේස් ඔය පැත්ත හැම පැත්තම දැනුමක් තියෙනවා. හරි හොඳයි. ආරක්ෂාව නඩත්තු කිරීමේ හැකියාව දේශපාලන පසුබිම. හරි ඔය ටික ලියාගත්තා නේද පොලිටික්ස්. අන්න ඔය ටික අහනවා කීපවතාවකුත් අහලා තියෙනවා. ඔන්න ඔය කරුණු පිළිබඳව. හරි එහෙනම් තියරි පාර්ට් එක වැඩි අපි හැමින් මේක ඉස්සරහට අරන් යන්. දැන් අපි අදට මෙතනින් නවතිනවා. ඔන්න ඔය ටික හොඳට මේකම අමතර දේවල් ගොඩක් කිව්වා. ඒකයි
අඩු වුණේ. හරි. දැන් ඔතන ඉස්සරහට අපි යනවා මේ වැඩේ මේක හරියට පාඩම මේක ඔලුවට ගන්න මේක මුල ඉඳලා ගියොත් මේක ලියා ගන්න පුළුවන්. database එක, networking එක, ඊගාට ER එක ප්‍රශ්න 4යි හදා ගන්න තියෙන රචනායකේ. 15 කෑලි 4යි 60යි. අරකින් 30න් කීයද? 40න් 30ක් ගමුකෝ. 60යි 30යි 90යි. 60ක් ඕනේ නැහැ මේකෙන් 40ක් තියමුකෝ. රචනා ප්‍රශ්න පත්‍රයේ 60න් 40ක් තියන්න. අරකින් 30ක් තියන්න. එතනම 70යි. කෙටි ප්‍රශ්න පත්‍රයේ 100ක් එනවා. 50යි. 100න් අපි හදමු කරේ 100න් අපි 70ක් තියමු බලන්න ඒක හදාගන්න බැරිද කියලා. පුළුවන්. B එකක් කියලා කියන්නේ ඒක district rank. හරි island rank ඒකක්. district rank AB අතර ඉන්න ICT සෙට් එකේ වැඩි අද වෙන විෂයන් කරලා ඒ තුන අරන් ගෙදර ඉන්නකොට IT වලට B ගත්ත C ගත්ත ළමයි විශ්වවිද්‍යාල ප්‍රවේශ වල විශ්වවිද්‍යාල දොරගුළු විවෘත වෙලා IT වල වැදගත්කම කියන. හරි පේපර් එක සංකීර්ණත්වයක් තිබ්බා. ඒ අඩු ඒ ප්‍රමාණය ඉතා සීක්‍රෙස පහළ වෙලා දිනවා මේ පාඩම. හරි රයිට්. හරි එහෙනම් අපි මේක හරියට වෙන රයිට් එහෙනම් අද අපි මෙතනින් නවතිමු.